समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං කන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරන් විහෙඨයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තං යුතාච භත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝකෝ ඒතං බුද්ධාන ශාසනං තී අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි, ඔබ සියලු දෙනාම මේ මොහොත තුල සූදානම් වන්නේ කෙටි වේලාවක් තුල ධර්ම ශ්‍රවණය කරලා අනුශාසනාවට ඇහුම්කන් දීලා අනුශාසනාව තුලින් ඔබේ ජීවිතයට යම් හොඳ දෙයක් එකතු කරගෙන ඔබේ ආධ්‍යාත්මික ජීවිතය දහමින් ප්‍රගුණ කරගන්න බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා මේ සංසාර ගමනේ උන්වහන්සේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳිමින් ඒ ගමන ඇවිල්ලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අපට අනුශාසනා කළේ මේ සංසාර ගමන ඊටාම භයානක ගමනක්. ඒක ලේසි දෙයක් නෙවෙයි. එනිසා ඔබ පුළුවන් තරම් ඒ සංසාරයෙන් එතර වීමට කටයුතු සිද්ධ කරන්න කියලා. ඔබත් මමත් දන්නවා, ඔබත් මමත් කතා කරනවා. අපි කතා කරන විදිහට, අපි හිතන විදිහට මේ ලෝකේ තියෙන පරම සැප කියලා අපි සඳහන් කරනවා නිවන් සැප. ඔබ කල්පනා කරන්න, ඒ පරම සැපත කියලා අපි කතා කරන ඒ නිවන වෙනුවෙන් ඔබ මේ තාක් කුමක්ද සිද්ධ කරලා තියෙන්නේ? ඔබ උදෑසන අවදි වූ මොහොතේ සිට
රාත්‍රී නින්දට යන මොහොත දක්වා ඔබ ඒ උතුම්ම සැපතයයි සඳහන් කරන ඒ නිර්වාණ ගමනට ඔබ යම් දෙයක් එකතු කර ගන්නවාද කියන කාරණාව ඔබ නැවත නැවත සිහිපත් කරන්න. පින්වත්නි, බොහෝ දෙනා බණ අහනවා, බොහෝ දෙනා පොතපත පරිශීලනය කරනවා. අද වන විට මෙලෝකය තාක්ෂණයේ උපරිම දියුණුවට ගිහිල්ලා තියෙන කාලයක්. ඔබට අන්තර්ජාලයට ගියාම වුණත් නොයෙක් විදිහේ ධර්ම දේශනාවන් වලට හුඟක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි පින්වත්නි, කොච්චර කොපමණ බණ ඇහුවත් අපේ අය වරද්දාගත්ත තැන තමයි ඒ කිසිම කාරණාවක් ප්‍රායෝගිකව කරන්නේ නැතිකම. බණ කොච්චර ඇහුවත් වැඩක් නැහැ පින්වත්නි. ඒ තුලින් ඔබේ ජීවිතයට හොඳ දේවල් එකතු කරගෙන ඔබ උත්සාහ කරන්න ඕනේ දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, අවුරුද්දෙන් අවුරුද්ද අපි වයසට යනවා, අපි ජරාවටපත් වෙනවා. එහෙනම් අපි සිද්ධ කරන්න ඕන කාරණාව තමයි ඒ ධර්මදේශනාවන් ශ්‍රවණය කරමින්, පොතපත පරිශීලනය කරමින් එයින් අපේ ජීවිතයට හොඳ දේවල් අරගෙන අපි දවසින් දවස හොඳ වෙන්න ඕනේ. ගුණ යහපත්කම් වලින්, ඇඟපතින්, රූප සම්පත්තියෙන්, ධනයෙන්, බලයෙන් මේ දේවල් වලින් කොපමණ දියුණු වුණත් පින්නතුණි වැඩක් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් අපේ මේ ගමනට උදව්වක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ මේ ගමනට උදව් උපකාරයක් වෙන්නේ ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔය කියන ගුණ යහපත්කම්, හොඳ දේවල්. හොඳ කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක කළොත් නරක විපාක ලැබෙනවා. ඒක තමයි අපි ඉගෙනගෙන තියෙන විදිහ. එහෙනම් ඔබ හොඳ දේවල් ඉගෙන ගනිමින් ඔබ අනිත් අයටත් ඒ හොඳ දේවල් කියලා දෙන්න. එහෙම නැති වුණොත් මොකුත් නැතුව ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා මරණයටපත් වුණොත් සමහර වෙලාවට ඔබව ඇසුරු කළ ඔබේ යහළුවන්ට, ඔබේ සහෝදරයන්ට, ඔබේ අම්මා තාත්තට, දුව දරුවන්ට ඔබ ගැන කතා කරන්න කිසිම ගුණයක්වත් නැති වෙයි. ඒකට හේතුව අපි මරණයටපත් වුණාට පස්සේ අපි ඉතුරු කරලා යන එකම දේ ඒ ගුණ කඳ කියන එක. ඒ ගුණ කඳ තමයි අපි ඉතුරු කරලා ගියාට පස්සේ මිනිස්සු අපි ගැන කතා කරන්නේ. එනිසා ඔබ දැන් 100,000 ගණනක් ධර්ම ශ්‍රවණය කරලා ඇති. එහෙනම් ඔබ දැන් ඒ අනුශාසනාවන්, ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා ඔබ ප්‍රායෝගිකව ඒව ජීවිතයට අරගෙන කටයුතු කරන්න සූදානම් වෙන්න, ඔබ ඒ සියලු කටයුතු සිද්ධ කරන්න. එහෙම වුණොත් තමයි ඔබ යම් ප්‍රතිඵලයක් එයින් ලැබුවා වෙන්නේ. එහෙම නැත්නම් බණ 100ක් නෙවෙයි 200ක් නෙවෙයි කොච්චර බණ ඇහුවත් එයින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබ පන්සිල් සමාදන් වුණොත් ඔබ උත්සාහ කරන්න ඒ පන්සිල් පද පහම බැරි නම් අඩු ගානේ එක පන්සිල් පදයක් හරි ඔබ ආරක්ෂා කරන්න පුරුදු වෙන්න.
කවදක හරි ජීවිතයේ සත්‍යක්‍රියාවක් වශයෙන් ඔබට මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙන විදිහට කටයුතු කරන්න. මේ අනුශාසනාවට කලින් ඔබට ඒ සිහිපත් කරන්නේ. පින්වත්නි, මා මේ මොහොත තුල විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ ඔබත් සමග සාකච්ඡා කරන්න අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයිති උපෝසත කියන සූත්‍රය. ඒ පිළිබඳව ඒ සූත්‍රය තුලින් ඔබට කෙටි වේලාවක් තුල අනුශාසනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ වේළුවනාරාමේ. ලස්සන පන්සලක්. ඔයත් දන්නවා කවුද ඒ පන්සල හැදුවේ කියලා. කවුද ඒ පන්සල හැදුවේ? විශාකා මහෝපාසිකාව. එක ලස්සන කතාවක්. ඒ අම්මට තිබුණා වටින දෙයක්. ඒකට කියනවා මහාලතා ප්‍රසාදනය කියලා. එක ගොඩක් වටින එකක්. ඉතින් මේ අම්මා පන්සලට යනකොට ඒ කියන ඒ වටින ආභරණයක් පැළඳගෙන තමයි ඒ අම්මා විහාරස්ථානයට යන්නේ වන්දනාමාන කරන්න. එහෙම ගියාම ඒ අම්මා වන්දනාමාන කරනකොට ඒ ආභරණය ගලවල පැත්තකින් තියලා තමයි වන්දනාමාන කරන්නේ. පුදුම හිතෙනවා. කෝටි ගණනක් වටින ආභරණයක් ගලවල පැත්තකින් තියලා වන්දනාමාන කරනවා. අද කාලේ ඔබ කකුල් දෙකට දාගෙන ඉන්න සෙරෙප්පු දෙකක් ගලවලා ඔබට වන්දනාමාන කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් කෝටි ගණනක් වටින ආභරණය ගලවලා තමයි ඒ අම්ම වන්දනාමාන කරන්නේ. ඉතින් එක දවසක් ඒ අම්මා ඒ ආභරණය ගලවලා පැත්තකින් තියලා පන්සලේ වන්දනාමාන කරලා ගෙදර ගියා. හැබැයි ඒ අම්මට ඒ ආභරණය අමතක වුණා. ගෙදර ගිහිල්ලා කල්පනා කරා මට අමතක වුණා මේක. හැබැයි බැරි වෙලා හරි ඒක පරිස්සමට හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කොහෙන් හරි අරන් තිබ්බොත් මං ඒක ආයෙ ගන්නෙ නෑ. ඒක වියදම් කරලා මම ලස්සන පන්සලක් හදනවා. හැබැයි ඒක තිබිච්ච තැනම තිබුණොත් මං ඒක ආයෙ ගන්නවා. එහෙම කියලා කෙනෙකුට කිව්වා ගිහිල්ලා බලන්න කියලා. ඇත්තටම ගිහිල්ලා බලනකොට ඒ ආභරණය ඒ අම්මා ගලවපු තැන නෑ. ඒක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පරිස්සමට අරගෙන තියලා. ඉතින් මේ අම්මා හිතාගත්ත විදිහටම ඒ ආභරණය විකුණලා ලස්සන පන්සලක් හැදුවා. රමණීය පන්සලක්. ඒක තමයි වේළුවනාරාමය කිව්වේ. ඉතින් ඔන්න ඔය කියන පන්සලේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එක්ක පොය දවසක වැඩ සිටිනවා. කොහොම හරි පොය දවසේ භික්ෂුන් වහන්සේලා සමග බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ඇත්තටම අනුශාසනා කරලා තියෙන්නේ අනුජානාමි භික්කවේ උපෝසතේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට
ඔබ උපෝසත විනය කර්මය සිද්ධ කරන්න පොය දවසේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ උපෝසත විනය කර්මය සිද්ධ කරන්න. ඒ කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කරලා ඒ සීලෙහි පිහිටන්න. මාසෙකට වතාවක් එන පොය දවසේ ඒ කටයුතු සිද්ධ කරන්න. ගිහියෝන ඔබ මාසෙකට සැරයක් හරි පන්සලට ගිහිල්ලා දුවා දරුවෝ එක්ක පන්සල වැඳ පුදාගෙන එන්න. එක හොඳයි. ඔබ දන්නවා පොය දවසට විශේෂ කාරණාවන් සිද්ධ වෙනවා. එකක් තමයි හඳ ලස්සනට විශාල විදිහට පායනවා. සමහර වෙලාවට මුහුදු රැල්ලේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් ওই වගේ නොයෙක් කාරණා සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔබ අහලා ඇති ඔය පිස්සු තියෙන මිනිස්සුන්ට එහෙම පොය දවසට ඒ පිස්සු වැඩි වෙනවා කියලා වගේ දෙයක් ඔබ අහලා ඇති. ඒ හඳ පායනවා වැඩි වෙනකොට වගේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ කියන දවසටවත් පොය දවසටවත් ඔබ පුළුවන් නම් පන්සලට ගිහිල්ලා බැඳ පුදාගෙන එන්න. ඔබ අම්මා තාත්තා බලන්න යන්න. දරු මල්ලෝ සමග අහිංසක අම්මා තාත්තා බලලා එන්න. අම්මලා තාත්තලට අම්මා තාත්තා ඉන්න තැන නෙවෙයි නම් ජීවත් වෙන්න දරුවන් අම්මා තාත්තා ජීවත් වෙන තැනට ගිහිල්ලා අම්මා තාත්තා බැහැ දැකලා අම්මා තාත්තා එක්ක සතුටු සාමීචයේ ඒ දවස ගත කරලා පුළුවන් නම් ඒ අම්මයි තාත්තයි එක්ක පන්සලට ගිහිල්ලා පන්සලත් ඇඳ පුදාගෙන හාමුදුරන් වහන්සේලා සමග කතා කරලා ගෙදර එන්න. ඒක හොඳයි. ඒක ජීවිතේට වටිනවා. ඒක බුදුහාමුදුරු දේශනා කළ දෙයක්. ඉතින් කොහොම හරි පින්වත්නි ඉතින් භික්ෂුන් වහන්සේලා සමග බුදුහාමුදුරු වැඩ ඉන්නවා ඒ රමණීය පන්සලේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන එක ඔබ අහලා ඇති. මම දැන් සඳහන් කළා ගාතාව. ඔබත් නිරන්තරයෙන් මේ ගාතාව සජ්ජායනා කරනවා ඇති. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සියලු පවින් වැළකෙන්න කුසලස්ස උපසම්පදා. ඇයි මෙතන පුඤ්ඤස්ස උපසම්පදා කියලා සඳහන් කරේ නැත්තේ? පුඤ්ඤස්ස උපසම්පදා කියලා සඳහන් කළේ නැත්තේ පින්වත්නි පින් කරන්න කියන එක බුදුහාමුදුරුවන්ගේ වගකීම නෙවෙයි. බුදුහාමුදුරන් වහන්සේලාට කලින් ඒ හිටපු අයත් හොඳ කළොත් හොඳ විපාක නරක කළොත් නරක විපාක ලැබෙනවා කියන එක පිළිගත්තා. බුදුරජාණන් වහන්සේලාගේ වගකීම තමයි කුසල් රැස් කරන්න කියන එක. මොකද අපිට කුසලය තමයි මේ නිවන් මාර්ගයට හේතු වෙන්නේ. ඒ නිසා සියලු පවින් වැළකීලා කුසල් රැස් කරන්න ඒ තම බුද්ධාන ශාසනං. ඒක තමයි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඊට පස්සේ මම දේශනා කළා ගාතාව කන්ති පරමං තපෝතිතික්කා. තපෝතිතික්කා මේ ශාන්තිය ඉවසීම කියන එක තමයි බුදුරජාණන් වහන්සේලාගේ කරපු හොඳ ගුණාංගයක් ඒක. නිබ්බානං පරමං වදන්ති බුද්ධා. බුදුවරු මේ ලෝකේ තියෙන වටිනාම දේ හැටියට සඳහන් කළේ නිවන. ඔබටත් තේරෙනව ඇතිනේ මේ ලෝකේ තියෙන පරම සැපය තමයි නිවන. බුදුරජාණන් වහන්සේලාත් සඳහන් කරන්නේ නිබ්බානං පරමං වදන්ති බුද්ධා. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ නිවන තමයි හොඳම දේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා නහි පබ්බජිතෝ පරූපගාති. භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ පැවිදි වූ කෙනෙක්
අයට ගරහන්න එපා. වෙනත් කෙනෙකුට ගරහන්න එපා. උන්වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. සමනෝ හෝති පරන් විහෙටයන්තෝ. හාමුදුරුවරු යම් යම් දේවල් කියමින් දායකයන් වෙහෙසටපත් කරන්න හොඳ නැහැ. දායකයන්ට කරදර කරන්න හොඳ නැහැ. ඒකෙන් අදහස් කළේ සමහර වෙලාවට මේ කියන කාරණාවන් ඔබ හරියට තේරුම් ගන්න නැතුව වැරදියට වටහා ගන්න එපා. ඔබට ඒ කිව්වේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ සමනෝ හෝති පරන් විහෙටයන්තෝ. ඒ කියන්නේ යම් යම් දේවල් ඉල්ලමින් කරදර කරන්න එපා. ඔබ කැමැත්තේ යම් දෙයක් දෙන එක වෙනම දෙයක්. හැබැයි අපි යම් දෙයක් දෙන්න කියලා මිනිසුන්ව කරදරයටපත් කරනවා නම් වෙහෙසටපත් කරනවා නම් එහෙම කරන්න එපා කියලායි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ. ඔබ කැමැත්තෙන් යම් දෙයක් පන්සලකට භික්ෂුන් වහන්සේලාට දෙන එක නෙවෙයි මෙතන සඳහන් කළේ. අනූපවාදෝ අනූපඝාතෝ. අනිත් අයට ගරහමින් චෝදනා කරමින් රණ්ඩු සරුවල් කරමින් භික්ෂුන් වහන්සේලාට ජීවත් වෙන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා. අනුශාසනා කළා. එකයි අනූපවාදෝ අනූපඝාතෝ කියලා කිව්වේ. පාති මොක්ඛේච සංවරෝ. බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂාපදයක් භික්ෂුන් වහන්සේලාට පනවල තියෙනවා නම් ඒ ශික්ෂාපදෙහි පිහිටලා ජීවත් වෙන්න ඔබේ පැවිදි ජීවිතය ගත කරන්න. මේව භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරාට ඔබටත් එයින් ඔබේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහෝයි. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ අපිට යම් ශික්ෂාපදයක් පැනෙවුවා නම් ඒ ශික්ෂාපදයේ තුල පිහිටන්න. ඔබත් පංචශීලයේ සමාදන් වුණා නම් ඒ තුල පිහිටන්න උත්සාහ කරන්න. එතනින් පස්සේ අටසිල් වලට දසසිල් වලට එහෙම ඉස්සරහට යන්න. අච බත්තස්මි ඒ ලැබෙන්නා වූ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන ඒ ලැබෙන ප්‍රමාණයෙන් ඔබ සතුටු වෙන්න. ඒක ලද දෙයින් සතුටු වෙන්න කියන කාරණාව. නමුත් ඔබෙත් මගේත් සිත තියාගන්න බැරි එකම දෙයක් එක තැනක් තමයි ඒ කියන කාරණාව. අපිට ලද දෙයින් සතුට වෙනවා කියන කාරණාව ටිකක් අමාරු දෙයක්. කොච්චර ලැබුණත් අපිට තව ලැබෙනවා නම් තමයි අපි සතුටු වෙන්නේ. ඔබට ලස්සන ඇඳුමක් ලැබුණොත් අද ඒ ඇඳුම පාවිච්චි කරනවා. අද ගොඩක් ආසාවෙන් ඒ ඇඳුම පාවිච්චි කරත් හෙට අලුත් එකක් ආවොත් අපි උත්සාහ කරනවා කොහොම හරි ඒ අලුත් දේ ගන්න. හැමදේම මේ වගේ. එනිසා බුදුහාමුදුර අපිට දේශනා කළේ ඒ ලැබෙන සිව්පසයෙන් ඔබ සෑහීමකටපත් වෙන්න, ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න. අදි චිත්තේච ආයෝකෝ. ඒ කියන්නේ නිවනටම මෙහෙ වූ සිතකින් ඔබ වාසය කරන්න. ඒතං බුද්ධාන ශාසනං. ඒක තමයි අතීතයේ පහළ වුණු බුදුරජාණන් වහන්සේලාත් ඒ වගේම අනාගතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ පහළ වන සියලුම බුදුරජාණන් වහන්සේලාත් අනුශාසනා කරන්නේ ඔන්න ඔය කාරණා ටික තමයි. පින්වත්නි, ඉතින් මේ කාරණාව ඒ කියන්නේ මේ ඕවාද ප්‍රාතිමොක්ෂය සාකච්ඡා කරන්න, සජ්ජායනා කරන්න බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා දෙපාරක් එකපාරක් කතා කරනවා. බුදුහාමුදුරුවනේ
භික්ෂුන් වහන්සේලා රැස්වලා ඉන්නේ ඔබ වහන්සේ වඩින්න. උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. දෙවෙනි සැරේටත් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට කතා කරනවා. ඒත් උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. තුන්වෙනි සැරේටත් බුදුහාමුදුරන්ට කතා කළාම බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඒ භික්ෂුන් වහන්සේලා පිරිස මැද්දේ පිරිසිදු මදි. දුසිල්වත් එක් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එහෙම කියනවා. ඕක මුගලන් හාමුදුරුවන්ට මුගලන් මහරහතන් වහන්සේට ඇහෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දිවසින් බලනවා කවුද මෙතන ඉන්න දුසිල්වත් කෙනා. දැන් භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙතන ඉන්නේ. බලනකොට එක හාමුදුරු කෙනෙක් බිම් බලාගෙන ඉන්නවා. ඇත්තටම ඔබ පරිස්සම් වෙන්න ඔය බිම් බලාගෙන සමහර වෙලාවට අනන බත්කට කටර ගන්න විනාඩි 2ක් 3ක් යනවා. එහෙම අයගෙන් ගොඩක් පරිස්සම් වෙන්න. ඒකට හොඳ උදාහරණයක් ඒ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඇයි අර භික්ෂුන් වහන්සේලා පිරිස මැද්දේ බිම් බලාගෙන කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න භික්ෂුන් වහන්සේ දුසිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා තමයි ඒ භික්ෂුන් වහන්සේලා පිරිස මැද්දට බුදුහාමුදුරුවෝ එන්නේ නැතුව එතන දුසිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ. ඒ නිසා ඇත්තටම සමහර තැන්වල ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සමහර මිනිස්සු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මම මේ කිසිම කෙනෙකුට චෝදනා කරනව නෙවෙයි. මට වඩා ඔබ ඒ පිළිබඳ දැනුවත් ඇති. ඒ නිසා ඔබට හොඳ ඔළුවක් තියෙනවා. ඔබට හොඳ දැනුමක් තියෙනවා. ඔබට හොඳ දේවල් තේරෙනවා. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. මා ඒ කාරණාව සඳහන් කළේ ඔබට දැනගන්න. ඒ කියන්නේ ඔය කියන කාරණා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා. එහෙනම් මේ වර්තමානයේ ඒව තියෙන එක ලොකු දෙයක් නෙවෙයි. නමුත් එය තේරුම් අරන් ජීවත් වෙන එක ඔබටත් මටත් වටිනවා. ඉතින් ඒ සියලු කටයුතු ඉවරුණාට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියනවා මම ආයේ භික්ෂුන් වහන්සේලාත් සමග මේ පෝය කරන්න මෙතනට එන්නේ නැහැ. මේ විනය කර්මයට ඒ කියන්නේ මේ ඕවාද ප්‍රාතිමොක්ෂ දේශනාව කරනකොට මම එන්නේ නැහැ. මොකද මේ භික්ෂුන් වහන්සේලා ඊටාම හොඳට ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා මම ආයේ එන්නේ නැහැ කියලා උන්වහන්සේ එතනදී අනුශාසනා කරනවා. ඉතින් කොහොම හරි පින්වත්නි එතනදී උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම විස්තර ටිකක්. ඒ කියන්නේ උන්වහන්සේගේ මේ ශාසනය උන්වහන්සේගේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ අය මේ සිව්වණක් පිරිස උන්වහන්සේ මහා සයුරට මහා සාගරයට උපමා කරමින් උන්වහන්සේ අනුශාසනාවක් කරනවා. පහාරාද කියන අසුරයා ඒ කියන්නේ අසුරයෝ ජීවත් වෙන්නේ මුහුදේ බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඒ පහාරාද කියන කෙනාගෙන් ඇහුවා ඇයි ඕගොල්ලෝ මුහුදේ ඉන්නේ? මොකද්ද හේතුව මුහුද තුල ජීවත් වෙන්නේ? ඊට පස්සේ ඒ පහාරාද කියන අසුරයා කියනවා බුදුහාමුදුරුවනේ මුහුදට ආසා කරන හේතු කාරණා 8ක් තියෙනවා. අන්න ඒ හේතු කාරණා 8ත් සමග උන්වහන්සේ මේ ශාසනයයි ඒ සිව්වණක් පිරිසයි එකතු කරලා අනුශාසනා කරනවා. ඒ පහාරාද අසුරයා බුදුහාමුදුරන්ට කියන පළවෙනි කාරණාව මහා මුහුද
අනුපිළිවෙලින් ගැඹුරුයි. අනුපිළිවෙලින් ගැඹුරුයි. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මහා මුහුද වෙරළ කවදාවත් ඉක්මවා යන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මහා මුහුදට කොපමණ කුණු දැම්මත් මහා මුහුදේ කුණු මහා මුහුදේ තියාගන්නේ නැහැ. ඒව ගොඩට කහනවා. ජීවත් වෙන මිනිස්සු තමයි එක එක්කෙනාගේ කුණු අපේ ජීවිතවලට ගන්න. අද ගොඩක් පෞල් ජීවිත තුල සතුට නැති වෙලා තියෙන කාරණාවක්. ඇයි? නොයෙක් කුණු කියලා සඳහන් කරන්නේ අනවශ්‍ය ප්‍රශ්න. අනවශ්‍ය ප්‍රශ්න ඔබේ ජීවිතයට ගන්න ප්‍රශ්න වැඩි. ගැටලු වැඩි. දුක වැඩි. නමුත් මහා මුහුද කොපමණ මහා මුහුදට කුණු දැම්මත් ඒ මහා මුහුද පිරිසිදුයි, කුණු තියාගන්නේ නැහැ. ඊළඟ කාරණාව මහා මුහුදට කොපමණ වතුර වැටුණත් පිරී ඉතිරී යන්නේ නැහැ. කොච්චර වහිනවද? කොච්චර ගංගා වලින් වතුර එකතු වෙනවද? නමුත් ඔය සුනාමි වගේ දෙයක් ආවොත් ඒක වෙනම දෙයක්. හැබැයි මහා මුහුද පිරීලා ඉතිරිලා යන්නේ නැහැ. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් වැස්සත් පිරීලා ඉතිරිලා යන්නේ නැහැ. ඊළඟ කාරණාව මහා මුහුදේ කොතනක කොයි හරියකින් හෝ වතුර ස්වල්පයක් අරගෙන රස බැලුවොත් ඒ හැම තැනකම තියෙන එකම රසයි. ඒ තමයි මොකද්ද රස? ලුණු රහ විතරයි. දැන් ඔබ ජීවත් වෙන රට තුල මුහුදේ යම් යම් තැන්වල ඇති. ඒ කොතනකට ගිහිල්ලා වතුර ටිකක් අරගෙන රස බැලුවත් ලුණු රහයි. දැන් ලංකාව ගත්තොත් ලංකාවේ කොතනකට ගිහිල්ලා වතුර ටිකක් අරගෙන බැලුවත් රස බැලුවත් ලුණු රසයි. එනිසා මුහුදේ වතුර එකම රසයි. ඒ ලුණු රහ. ඊළඟ කාරණාව මහා මුහුදට කොහෙන් කොපමණ වතුර වැටුණත් අපි මෙහෙම හිතමු ලංකාව ගත්තොත් කැලණි ගඟෙන්, නිල්වලහ ගඟෙන්, සමනල කන්දෙන් වෙන නොයෙක් තැන් වලින් ඉන්දියාව ගත්තොත් ගංගානම් ගඟින්, සරභු, අචිරවති ඔය කියන නොයෙක් ගංගා වලින් වතුර වැටෙනවා මුහුදට ඇවිල්ලා. හැබැයි මුහුදට ඇවිල්ලා වතුර වැටුනහම මේ වතුර ටික නිල්වලා ගඟේ, මේ වතුර ටික කැලණි ගඟේ, මේ වතුර ඇවිල්ලා තියෙන්නේ සමනල කන්දෙන් එහෙම කියන්න පුළුවන්ද? බෑ. කොහෙන් කොපමණ වතුර වැටුණත් මුහුදට වතුර වැටුණට පස්සේ ඒ සියල්ල මුහුදු වතුරයි. ඊළඟ කාරණාව මහා මුහුද තුල විශාල සත්වයන්ට ජීවත් වෙන්නට පුළුවන්. විශාල සත්වයන්ට. අපි දකින සත්වයෝ නෙමෙයි. සමහර වෙලාවට ඔබත් මමත් දැකලා නැති විශාල සත්වයෝ මුහුදේ ඉන්න පුළුවන්. විශාල සත්වයෝ. එනිසා මහා මුහුද කියන්නේ ඒ වගේ විශාල සතුන්ට ජීවත් වෙන්න පුළුවන් තැනක්. ඊළඟ කාරණාව මහා මුහුද පත්ලයට ලස්සන වටිනා කියන මිල කරන්න බැරි නොඑක් මුතු මැණික් වර්ග තියෙනවා. ඔන්න ඔය කාරණා 8 මේ පහාරාද කියන අසුරයා බුදුහාමුදුරන්ට පැහැදිලි කරනවා. ඒ කාරණා 8ත් එක්ක ඉතින් එයා කියනවා ආසයි ජීවත් වෙන්න. ඒවට ආසා කරමින් මුහුදේ ජීවත් වෙනවා කියන කාරණාව තමයි බුදුහාමුදුරුවන්ට ඒ පහාරාද පැහැදිලි කළේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ඒ කියපු කාරණා 8 සමග
උන්වහන්සේ මේ ශාසනය උන්වහන්සේගේ මේ දර්ශනය සයුරට උපමා කරනවා. කොහොමද? පළවෙනි කාරණාව ඔයත් හොඳට මතක තියාගන්න. ඔබේ ජීවිතයට වැදගත් වෙයි. මහා මුහුද අනුපිළිවෙලින් ගැඹුරුයි. අනුපිළිවෙලින් ගැඹුරුයි. ඉතින් මේ ශාසනය ගත්තොත් මේ දර්ශනය ගත්තොත් අනුපිළිවෙලින් මුහුද ගැඹුරුයි. එතකොට මේ දර්ශනය ගත්තොත් දැන් එකපාරම පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැනට යන්නේ නැහැනේ. මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දාන සීල. ඔය කියන පොඩි දේවල් වලින් තමයි ගැඹුරට යන්නේ. සමහර වෙලාවට දානෙත් නැහැ සීලෙත් නැහැ සමහර අයගේ භාවනාව. එහෙම හරිද? නෑ. එහෙනම් පොඩි තැනින් පටන්ගෙන තමයි ගැඹුරු තැනට යන්න ඕනේ පින්වත්නි. ඒක මම කියන දෙයක් නෙවෙයි. එහෙමයි සඳහන් වෙන්නේ. අනුපිළිවෙලින් යන්න ඕනේ. සමහර අය දානෙ දීලත් නැහැ සිල් රැකලත් නැහැ. හැබැයි භාවනා කරලා ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ සෝවාන් වෙලා. ඒගොල්ලෝ රහත් වෙලා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද කියන කාරණා ඔබ හිතන්න. ඒ නිසා මහා මුහුද අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා වගේ බුදුහාමුදුරුවෝ කියලා නැහැ හැමෝටම පැවිදි වෙන්න කියලා නැහැ. මේ පැවිදි ජීවිතයත් ලේසි කාරණාවක් නෙවෙයි. මේකේ තියෙනවා සිල්. ඒ සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ සිල් ආරක්ෂා කරමින් තමයි මේ ගමන යන්න ඕනේ. ඒ සිල් ආරක්ෂා කරමින් තමයි ගැඹුරට යන්න ඕනේ. දානෙ දීලා පුරුදු කරලා තමයි සීලයට යන්න ඕනේ. සීලය පුරුදු කරලා ඔබ භාවනාවට යන්න. එතනින් පස්සේ ඔබ විදර්ශනාවද සමත භාවනාවද ඒ එක එක දියුණු කරමින් ඉස්සරහට යන්න. ඒක තමයි සඳහන් කළේ අනුපිළිවෙලින් ගැඹුරුයි. දෙවෙනි කාරණාව වෙරළ ඉක්මවා යන්නේ නැහැ. මහා මුහුද වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඒක තමයි කාරණාව. ඒකේ සඳහන් කළේ සමහර වෙලාවට සමහර අය සිල් සමාදන් වෙනවා. උදේ ඉඳලා හවස වෙනකම් පන්සලේ ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ස්වාමි දියණිය සමග, ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා සමග, ඔය දෙන්නම දරුවන් සමග ගැටුම් ඇති කරගන්නවා. එතකොට ඒක හොඳයිද? එහෙනම් ඒක වැරදි. ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබ ඔබේ දුවදරුවන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. ඔබ සිල් සමාදන් වෙලා උදේ ඉඳන් හවස වෙනකම් පන්සලේ බණ අහලා භාවනා කරලා හවස ගෙදර ගිහිල්ලා ඔබ රණ්ඩු සරුවල් කළොත් එතකොට දරුවන් ඔබ තුලින් මොනවද දකින්නේ? අපේ කනට ඇහිච්ච දේවල් තියෙනවා. හාමුදුරුවනේ අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවට අපි ගොඩක් සතුටින් ඉන්නවා. අම්මයි තාත්තයි ගෙදර ආවම කිසිම සතුටක් නැහැ. කොහොමද එහෙම වුනේ? එහෙනම් කාරණාව මොකද්ද? ඒ කියන සිල් සමාදන් වෙලා බණ අහලා ඔය කියන කාරණාවන් හරියට කරලා තියෙනවද? නැහැ. එහෙනම් මහා මුහුද වෙරළ ඉක්මවා නොයන්න ආසෙයි. ඔබ සිල් සමාදන් වුණා නම්, භාවනා කළා නම්, ධර්ම ශ්‍රවණය කරා නම් ඒවා ඔබ ප්‍රායෝගිකව ජීවිතයට ගන්න. ඔබ ඒ තුල ජීවත් වෙන්න.
ඔබ අනිත් අයට හොඳ දේවල් වලින් ආදර්ශයක් වෙන්න. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කොපමණ කුණු දැම්මත් මහ මුහුදට මහ මුහුදේ කුණු තියාගන්නේ නැහැ. එහෙනම් මේ ශාසනය තුලත් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කොච්චර වැරදි කරන අය හිටියොත් එයාට පැවැත්මක් තියනවද? නැහැ. ශ්‍රද්ධාව තියෙන 100ක් ළඟ දෙන්නෙක් හිටියොත් ශ්‍රද්ධාව නැති ගුණයහපත්කම් නැති මොකද වෙන්නේ? ඒ නැති ඒ ශ්‍රද්ධාව ගුණයහපත්කම නැති දෙන්න ඉබේම කැපිලා යනවා. ඒ අයටත් නොදැනීම ඒ අයට පැවැත්මක් නැති වෙනවා. පැවිදිත් එහෙමයි. සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ කියපු කාරණා නෙවෙයි. මේක මම හොයාගත්ත කාරණාවක් කියලා සමහර දේවල් බොරු විදිහට මවල කියන පැවිදි සමාජයේ අධර්මවාදීන් ඉන්නවා. අධර්මවාදීන් ඉන්නවා. එයත්න්ට පැවැත්මක් තියෙයිද? නැහැ. මේ දර්ශනය තුල මේ සත්‍ය දහම තුල බොරුවට පැවැත්මක් නැහැ. එහෙනම් බොරු දේවල් මැව්වොත් ඒ බොරු දේවල් තුලින්ම ඒ අය විනාශ වෙලා යනවා. ඔබ අද හොයලා බලන්න. ලංකාව තුල ඒ විදිහට බොරු දේවල් මවා පාමින් බොරු සිල් පෙන්නමින් බුදුහාමුදුරන් වහන්සේ අප්‍රමාණ දුක් විඳිමින් හොයාගත්ත මේ දර්ශනය විකෘති කරමින් හිටපු සමහර අයට අද වෙන විට අද ඒගොල්ලෝ කොතනටද පත් වෙලා ඉන්නේ? ඒගොල්ලෝ අද ඒගොල්ලන්ගේ බොරුවෙන්ම ඒගොල්ලෝ විනාශ වෙලා. එහෙනම් මේ මහ මුහුද තුල කොච්චර අපි කුණු දැම්මොත් මහ මුහුදට ඒ මහ මුහුද තුල කුණු තියාගන්නේ නැහැ වගේ මේ ශාසනය තුල කොච්චර වැරදි වැඩ කරන්න හැදුවත් බොරු දේවල් මවා පාන්න හැදුවත් පැවැත්මක් නැහැ. ඒක තමයි කාරණාව. ඊළඟ කාරණාව මහ මුහුදට කොපමණ වතුර වැටුණත් පිරී ඉතිරි යෑමක් නැහැ. ඒකේ සඳහන් කළේ පින්වත්නි කොච්චර පැවිදි වුණත් මේ ශාසනය තුල කොච්චර පැවිදි වුණත් කොච්චර රහතන් වහන්සේලා බිහි වුණත් කොච්චර සෝවාන් වෙච්ච අය බිහි වුණත් සක්‍රුදාගාමි අනාගාමි අය බිහි වුණත් සිල් රකින්න අය හිටියත් ඒකේ සීමාවක් තියෙන. ඒ කියන්නේ කොච්චර පිරි ඉතිරි යන්නේ නැහැ. තව එකට එකතු වෙන්න පුළුවන්. ඒක නිවනට බාධාවක් නෙමෙයි. ඒකයි ඒ කාරණාව. ඊළඟ කාරණාව මහා මුහුද කොතනකින් වතුර ටිකක් අරගෙන බැලුවත් එකම රසයි තියෙන්නේ. ඒ තමයි ලුණු රස. ඒ වගේ තමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සත්‍ය ධම කොතනකින් අපි අරගෙන බැලුවත් කොතනකින් අපි සොයලා බැලුවත් තියෙන්නේ එකම රසයි. ඒ තමයි විමුක්ති කියන පරම රස. විමුක්ති රසය විතරයි. බොරු දේවල් කියලා දෙන තැන් වලින් නෙවෙයි. ඔබම උත්සාහ කරන්න උන්වහන්සේගේ ධර්මය හොයන්න. උන්වහන්සේ අපට දේශනා කළ සත්‍ය දේ මොකක්ද කියලා ඔබ හොයන්න බලන්න. එතකොට දැනෙන රස තමයි විමුක්ති රසය. මහ මුහුදේ කොතනකින් වතුර අරගෙන බැලුවත් ලුණු රහයි වගේ මේ ධම මේ සත්‍ය ධම කොතනකින් අරගෙන කොතනකින් සොයලා බැලුවත් ඒ සොයලා බලලා ඔබ ජීවිතය ප්‍රගුණ කළොත් ඒ තුලින් ඒ රසය තමයි විමුක්ති රසය. ඊළඟ කාරණාව මහා මුහුදට
කොහෙන් කොපමණ වතුර වැටුණත් ඒ වතුර අන්තිමට මුහුදු වතුර විතරයි. ඒකෙන් සඳහන් කළේ පින්වත්නි මේ ශාසනය තුල සමහර වෙලාවට හිතාගන්න බැරි අය බුදුහාමුදුරන් ළඟ ඇවිල්ලා පැවිදි වුණා. ඒ කාලේ සඳහන් කරපු අඩුම කුලේ අයත් සුනීත සෝපාක වැනි අඩුම කුලේ කියලා සඳහන් කරපු අයත් ඇවිල්ලා පැවිදි වුණා. අංගුලිමාල වගේ අය පැවිදි වුණා. සරියුත් මුගලන් වගේ මහරහතන් වහන්සේලා ශාසනය තුල හිටියා. හැබැයි ඒ සියලු දෙනාම එකම ශාසනය තුල බුද්ධ ශ්‍රාවකයෝ විතරමයි. රාජරාජ මහා මාත්‍යවරු, සිටුවරු, සිටු දියණියවරු කොච්චරනම් ශාසනය තුල පැවිදි වුණාද? හැබැයි ඒ සියලු දෙනාම වෙන් කරලා සඳහන් කළේ නැහැ. මෙයා අඩු කුලේ, මෙයා වැඩි කුලේ, මෙයා රාජ පුරුෂයෙක්, මෙයා සිටුවරයෙක්, එහෙම නැහැ. පැවිදි වුණා නම් බුදුරජාණන් වහන්සේ ළඟ ඒ හැමෝම බුද්ධ ශ්‍රාවකයෝ විතරමයි. එහෙනම් මහා මුහුදට කොහෙන් කොච්චර වතුර වැටුණත්, ඒ කියන්නේ කොච්චර ගංගා වලින් ඇලදොල වලින් වතුර වැටුණත් අන්තිමට මුහුදු වතුර විතරයි. ඊළඟ කාරණාව මහා මුහුද විශාල සත්වයන්ට ජීවත් වෙන්න පුළුවන් තැනක්. ඒකෙන් සඳහන් කළේ පින්වත්නි මේ ශාසනය තුල රහතන් වහන්සේලා කොච්චරනම් සිටියද? සෝවාන් වෙච්ච අය කොපමණ සිටියද? සක්‍රුදාගාමි වෙච්ච අය කොපමණ සිටියද? නමුත් ඒ සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන් එකම තැනක්. ඒක සඳහන් කළේ මහමුහුද විශාල සත්වයන්ට ජීවත් වෙන්නට ඉඩ අවකාශ දෙනවා වගේ රහතන් වහන්සේලා කොච්චර ප්‍රමාණයක් හිටියත් ජීවත් වෙන්න දෙන්න පුළුවන්. කොච්චර රහතන් වහන්සේලා හිටියත් ඒ රහතන් වහන්සේලා ඒ වගේම සිල් සමාදන් වෙලා සිල් වලින් තමන්ගේ ජීවිතය ප්‍රගුණ කරගත් අය, සෝවාන් වෙච්ච අය හැමෝම හිටපු තැනක්. ඊළඟ කාරණාව පින්වත්නි මහා මුහුද පත්ලේ ඊටාම වටිනා මණික්, ඊටාම වටින රත්තරන් මහා මුහුද ඇතුලේ තියනවා වගේ මේ ශාසනය තුල වටිනා කියන දේවල් තියෙනවා. ඒ සඳහන් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය, ඔය වගේ වටිනා කියන මිලකල නොහැකි අප්‍රමාණ දේවල් මේ ශාසනය තුල තියෙනවා. ඒ වගේ තමයි මහා මුහුද තුල, මහා මුහුදේ පත්ලයට රත්තරම් මුතුමැණික් තියනවා වගේ මේ ශාසනය තුලත් මිලකල නොහැකි ඒ වගේ වටිනා කියන දර්ශනයක් තමයි තියෙන්නේ. ඔන්න ඔය කාරණා 8 බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව අවසාන තුල භික්ෂුන් වහන්සේලා ඊටාම සතුටටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ අනුශාසනාව එතනින් ඉවරයි. ඒ අනුශාසනාව තුලින් ඔබ ජීවිතයට ගන්න බොහෝ කාරණා ඇති පින්වත්නි. ඒ නිසා මා සිතනවා ඔබට ඒ කාරණා පැහැදිලිව දැනුවත් වෙන්න ඇති. එහෙනම් ඔබ ඒ තුලින් ඔබේ ජීවිතයට හොඳ දේවල් එකතු කරගෙන ඒ තුලින් ඔබේ ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය ගුණ යහපත්කම් වලින් ප්‍රගුණ කරගන්න උත්සාහ කරන්න. මෙතෙක් වේලා මේ අනුශාසනාව තුලින් රැස් කරගත් තාක් සීල පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඔබ පවුල් වල ජීවත් වන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් සියලු දෙනාටම
තුනුරුවන්ගේ අනන්ත සෝයිසුගන බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාදු සාදු සාදු. එවැගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තිය බලය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් ලැබීමෙන් ඒ දෙවියන් බලාපොරොත්තු වන්නා අවබෝධයකින් උතුම් වූ නිවන් සුවම අවබෝධ කරගනිත්වා. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කාරණා ඔබට ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරිබෙලෙන් සදා සනසිල්ල උදා වේවා.